අයිබෝන් දුවේ පුතේ. ඉතින් අපේ පාඩමේ මාතෘකාව ඔන්න තියෙනවද? ශුද්ධ ජීවීන්ගේ භාවිත. ටියුට් නැති අය ඉන්නවා නම් ලියා ගන්න දැනට. ටියුට් එක හම්බුනහම පුතේ සටහන දාගන්න පුළුවන්. ශුද්ධ ජීවීන්ගේ භාවිත. හරි. ඊළඟට මම දීලා තියෙනවා ටියුට් එකේ පෙළ ගැස්ම. මේ පාඩමේ අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ටික. හරි. පුතේ ඔන්න ශුද්ධ ජීවීන් ගැන ඉගෙන ගන්න ඕනේ. අංක 2 බලන්න ශුද්ධ ජීවීන්ගේ හිතකර බලපෑම. ඊළඟට නිෂ්පාදන කටයුතු සඳහා ශුද්ධ ජීවීන් භාවිතා කරන්න හේතු. ශුද්ධ ජීවීන්ගේ අහිතකර බලපෑම. ඔන්න ඔය දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. හරි? හරි. දැන් පුතේ මට කියන්න අපේ මේ පරිසරයේ වාසය කරන ජීවීන් අපි බෙදුවනේ ප්‍රධාන කාණ්ඩ තුනකට. මොකක්ද මේ කාණ්ඩ තුන? ශාක right. ශාක සතුන් සහ ශුද්ධ ජීවීන්. ශාක සතුන් සහ ශුද්ධ ජීවීන්. දැන් මේ ශාක සතුන් ශුද්ධ ජීවීන් කියන අය හැදිලා තියෙන්නේ මොනවෙන්ද? සෛල වලින්. සෛල වලින්. මේ අය හැදිලා තියෙන්නේ සෛල වලින්. මේ තියෙන්නේ පුතේ සත්ව සෛල අපිට සාමාන්‍යයෙන් පේන හැටි. හරි? සත්ව සෛල අපිට පේන හැටි. සත්ව සෛලයක ස්වરૂපය ඔය වගේ. හරි? ඊළඟට ඔන්න තියෙනවා ශාක සෛලයක ස්වરૂපය. ඇයි ළමයි මේ ශාක සෛල කොළ පාටින් වගේ පේන්නේ? හරිතප්‍රද නිසා. හරිතප්‍රද වර්ණක තියෙනවා. හරිතප්‍රද වර්ණක තියෙන නිසා. අපිට පුතේ ශාක සෛල කොළ පාටින් වගේ පේනවා. දැන් ඔය ශාක සෛල සහ සත්ව සෛල කියන සෛල ඉස්සරෝම අඳුනගන්නේ කවුද? රොබර්ට් හුක්. ශාක සෛල සත්ව සෛල මේවා අධ්‍යයනය කරන්නේ රොබර්ට් හුක්. මේවා මුලින්ම නිරීක්ෂණය කරනවා කවුද? ඔව් ශුද්ධ ජීවීන් මුලින්ම නිරීක්ෂණය කරනවා කවුද? ඇන්ටන් වෑන් ලීවන්හුක්. ඇන්ටන් වෑන් ලීවන්හුක් කියන විද්‍යාඥයා. හරි. ඊළඟට පුතේ අපි ඉගෙන ගන්න ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ පහක් තියෙනවා. කාට හරි කියන්න පුළුවන්ද මොනවද මේ ශුද්ධ ජීවී කාණ්ඩ පහ? ප්‍රොටෝසෝවා. ඔව්. බැක්ටීරියා, වෛරස්, ඇල්ගී, දිරීල, ප්‍රොටෝසෝ. right. අනේ එක කාණ්ඩයක් තමයි පුතේ බැක්ටීරියා. බැක්ටීරියා. ආයින්නවා කවුද? දිලීර. දිලීර. ඊළඟට ඇල්ගී. ඇල්ගී. ඊළඟට ප්‍රොටෝසෝවා. ප්‍රොටෝසෝවා. ඊළඟට ඉන්නවා පුතේ කවුද? වෛරස්. වෛරස්. ඔන්න ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ පහ. බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා, වෛරස්. ඉතින් මෙන්න මේ වෛරස් මේ දවස්වල වැඩිපුරම කතා වෙන මාතෘකාවනේ. COVID-19 වෛරසය ගැන ඕනෑ තරම් කතා කරනවා. හැබැයි පුතේ තාම අපි වෛරස් ජීවීද අජීවීද කියලා නිශ්චිතව අඳුනගෙන නැහැ. වෛරස් තාම ජීවීද අජීවීද කියලා නිශ්චිතව අඳුනගෙන නැහැ. පැහැදිලිද? හරි. ඔන්න ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ පහයි. දැන් ඔය ශුද්ධ ජීවී කාණ්ඩ පහෙන් සංචනාගේ මයික් ඔෆ් කරගන්න. ප්‍රධාන ශුද්ධ ජීවී කාණ්ඩ පහෙන් මේ ඉන්නේ කවුද ළමයි? බැක්ටීරියා. මේ පුතේ බැක්ටීරියාවක අභ්‍යන්තර සහ බාහිර අපට පේන හැටි. මේ ඉන්නේ ප්‍රොටෝසෝවා. වෛරස්. වෛරස්. වෛරස් වලට තියෙනවා ළමයි විවිධ හැඩ තියෙනවා. වෛරස් වලට එක එක හැඩ තියෙනවා. මේ එක ආකාරයක්. හරි? වෛරස් වල මේ එක ආකාරයක්, එක හැඩයක්. ඊළඟට මේ තියෙන්නේ මොනවද?
දිලීර. දිලීර. හරි මේ ඉන්නේ දිලීර. අපි කියනවා පුස් කියලා කියනවා. ඒතර පුතේ මේ බිම්මල් වගේ දේවල් අයිති වෙන්නේ දිලීර කියන කාණ්ඩයට. හරි? සංචනාගේ මයික් ඔෆ් කරගන්න. පුතේ ආය ආය මට එකම දේ කියන්න තියන්න එපා. උත්තර දෙන වෙලාවට විතරක් ඔන් කරගන්න නැත්නම් පුතේ සද්ද නිසා අනිත් අයට ඇහෙන්නේ නැහැ. හරි? ඊළඟට මේ පුස් ඇවිල්ලා තියෙන හැටි පළතුරු වලට. කවුරු හරි මට කියන්න මේ ජීවී කාණ්ඩය කවුද? Amoeba. Algae. Amoeba. උල්වා. Al- හරි මේ උල්වා කියන ජීවියා මේ අයිති වෙන්නේ සුඩ ජීවීන්ගෙන් මොන කාණ්ඩයටද? Amoeba. Algae. ඇල්ගී කියන කාණ්ඩයට. සුඩ ජීවීන්ගෙන් මෙයා අයිති වෙන්නේ ඇල්ගී කියන කාණ්ඩයට. මේ ඉන්නේ ඇල්ගී. හරි. පුතේ ඔන්න අපි සුඩ ජීවීන් ගැන දල වශයෙන් කතා කරා. ඊළඟට මට තව ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මේ ජීවීන් හැදිලා තියෙන සෛල සංඛ්‍යාව අනුව අපි ජීවීන් බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. මොකක්ද ඒ කොටස් දෙක? ඒකසෛලික ජීවීන් බහුසෛලික ජීවීන්. ඔව්. ඒකසෛලික ජීවීන් සහ බහුසෛලික ජීවීන්. අපි දන්නවා පුතේ ජීවී දේහය තනි සෛලයකින් හැදුන අය ඉන්නවා. එයාට අපි කියනවා ඒකසෛලික ජීවී. ජීවී දේහය සෛල රාශියකින් හැදුණු අය ඉන්නවා. එයාට අපි කියනවා කවුද? බහුසෛලික ජීවීන් කියලා. හරි? බහුසෛලික ජීවී. right. පුතේ ටියුට් එක නැති අය මාතෘකාව දාගන්න ශුද්ධ ජීවීන් කියලා. ශුද්ධ ජීවීන් කියලා මාතෘකාව දාගන්න. ඒකල අපි ලියමු අංක 1 දාලා ලියන්න අංක 1. ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය සෛලයයි. ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය සෛලයයි. ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය සෛලයයි. ලියනවා අංක 2 ලියන්න අංක 2. සතුන් සත්ව සෛල වලින්ද සතුන් සත්ව සෛල වලින්ද ශාක 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 සෛල වලින්ද ශාක සෛල වලින්ද ශාක සෛල වලින්ද නිර්මාණය වී ඇත. ශාක සෛල වලින්ද නිර්මාණය වී ඇත. ලියමුතේ අංක 3 ලියන්න අංක 3. ශාක සහ සතුන්ට අමතරව ශාක සහ සතුන්ට අමතරව ශාක සහ සතුන්ට අමතරව පරිසරයේ වාසය කරනු ලබන පරිසරයේ වාසය කරනු ලබන ශුද්ධ ජීවීන්ද නිර්මාණය වී ඇත්තේ ශුද්ධ ජීවීන්ද නිර්මාණය වී ඇත්තේ
ශුද්‍ර ජීවීන්ද නිර්මාණය වී ඇත්තේ සෛලවලිනි. ශුද්‍ර ජීවීන්ද නිර්මාණය වී ඇත්තේ සෛලවලිනි. සෛලවලිනි. හරි ලියා ගන්න බැරි වුණා ඉන්නවද ළමයි? නෑනේ. හරි. ලියා ගන්න බැරි වුණා ඉන්නවනම් කියන්න. ලියන්න පුතේ ඊළඟ අංකේ අංක 4 ජීවීන් නිර්මාණය වී ඇති සෛල සංඛ්‍යාව අනුව ජීවීන් නිර්මාණය වී ඇති සෛල සංඛ්‍යාව අනුව සෛල සංඛ්‍යාව අනුව ඔවුන් නැවත ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැකිය. ප්‍රධාන ආකාර දෙකකට වර්ග කළ හැකිය. right පුතේ අපි ආකාර දෙක ලියමු. ඒක සෛලික ජීවීන් රෝම ඉලක්කම් 2 බහුසෛලික ජීවීන්. බහුසෛලික ජීවීන්. ඒක සෛලික ජීවීන් රෝම ඉලක්කම් 2 බහුසෛලික ජීවීන්. ලියමු අංක 5. ලියන්න අංක 5. ජීවී දේහය තනි සෛලයකින් නිර්මාණය වී ඇති ජීවීන්. තනි සෛලයකින් නිර්මාණය වී ඇති ජීවීන්. තනි සෛලයකින් නිර්මාණය වී ඇති ජීවීන්. පුතේ ලියන්න උද්ධිත ක්‍රමය ඇතුලේ ඒක සෛලික ජීවීන් ලෙස හඳුන්වයි. ඒක සෛලික ජීවීන් ලෙස හඳුන්වයි. ඒක සෛලික ජීවීන් ලෙස හඳුන්වයි. හරි. පුතේ අපි ඒක සෛලික ජීවීන්ට උදාහරණ කීපයක් ලියාගමු. ලියාගන්න. නිදසුන් කියලා ලියන්න. ඇමීබා, එව්ග්ලීනා, පැරමීසියම්, බැක්ටීරියා, ක්ලැමිඩෝමනාස්,
හරි ඔන්න ඒක සෛලික ජීවීන් ඊළඟට පුතේ අපි කතා කරා ජීවී දේහය සෛල රාශියකින් හැදිලා තියෙනවා නම් එයාට කිව්වා බහුසෛලික ජීවීන් කියලා ලියමු අංක 6 ලියන්න අංක 6 ජීවී දේහය සෛල රාශියකින් නිර්මාණය වී ඇතනම් සෛල රාශියකින් නිර්මාණය වී ඇතනම් සෛල රාශියකින් නිර්මාණය වී ඇතනම් ඔවුන් බහුසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. ඔවුන් බහුසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. ඔවුන් බහුසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. හරි. පුතේ මට බහුසෛලික ජීවීන්ට උදාහරණ කීපයක් කියන්න කවුරු හරි? මිනිසා ශාක සතුන් ඕනම ශාකයක් එහෙම නැත්නම් ඕනම සතෙක් මිනිසා ඊළඟ කොස් ගස අඹ ගස බල්ලා පූසා රිලව ඕනම සතෙක් ඕනම ශාකයක් පුතේ අපිට ගන්න පුළුවන් බහුසෛලික ජීවීන් හැටියට. හරි? රයිට්. අපි ලියමු අංක 7 ලියන්න අංක 7. අප අවට පරිසරයේ වාසය කරනු ලබන අප අවට පරිසරයේ වාසය කරනු ලබන ඔය 7 වෙනි අංකණය අංක 7 අප අවට පරිසරයේ වාසය කරනු ලබන සියලුම ජීවීන් ප්‍රධාන කාණ්ඩ 3කට බෙදා දැක්විය හැකිය. ප්‍රධාන කාණ්ඩ 3කට බෙදා දැක්විය හැකිය. ප්‍රධාන කාණ්ඩ 3කට බෙදා දැක්විය හැකිය. ලියන්න පුතේ ඒවා නම් අපි දන්නවා කාණ්ඩ 3 රෝම ඉලක්කම් 1 2 3 දාලා ලියමු. ශාක රෝම ඉලක්කම් 2 සතුන් රෝම ඉලක්කම් 3 ශුද්‍ර ජීවීන් ශාක සතුන් ශුද්‍ර ජීවීන් හරි. පුතේ මේ පාඩමේ අපිට කතා කරන්න තියෙන ඔය ශුද්‍ර ජීවී කියන කාණ්ඩය ගැන. අපි ශුද්‍ර ජීවීන් ආපහු වර්ග කරගන්නවා ප්‍රධාන කාණ්ඩ 5කට. ලියන්න අංක 8. එසේම මෙම ශුද්‍ර ජීවීන් ඔය අන්තිම කරුණ එසේම මෙම ශුද්‍ර ජීවීන් නැවත ප්‍රධාන කාණ්ඩ 5කට වර්ග කරනු ලැබේ. නැවත ප්‍රධාන කාණ්ඩ 5කට වර්ග කරනු ලැබේ.
නැවත ප්‍රධාන කාණ්ඩ පහකට වර්ග කරනු ලැබේ. හරි. දැන් මේ කාණ්ඩ පහ විතරයි අපිට උතන ලියන්න තියෙන්නේ. අපිට ඉඩ තියෙන විදිහ බලලා කාණ්ඩ පහ ලියාගන්න. බැක්ටීරියා, දිලීර, වෛරස්, ප්‍රොටෝසෝවා, ඇල්ගී. බැක්ටීරියා, දිලීර, වෛරස්, ප්‍රොටෝසෝවා, ඇල්ගී. හරි. ඔය ඉගෙන ගත්තු දේවල් ටිකේ පුතේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේ ඉගෙන ගත්තු දේවල් වල කියන්න පුතේ. පස්වෙනි ප්‍රශ්නේ ලියා ගන්න බැරි වුණා. කියවෙන එකද ළමයි? පස්වෙනි එක සර්. මේමයි පුතේ දැන් ඔයාලට ඔන්න ඕක ගැටලුවක් නේද අපිට? මම දැනට දාන්නම් පස්වෙනි එක දැනට දාන්නම් ඉක්මනට ලියා ගන්න. ඒ අතරතුරේ අනිත් අය මේක අහගන්න. පුතේ දැන් ඔයාලා කට් වෙලා ආපහු එන්න පුළුවන් නේද? ෆෝන් එකේ බැටරි බහලා විනාඩි 5කින් විතර ආයෙ ජොයින් වෙන්න පුළුවන්. කරන්ට් එක ගියොත් නැතිව ආයෙ එන්න පුළුවන්. හරි? ඒ වගේ වෙලාවක ඒ තැන් වලට හිස් තැන් තියාගන්න. මොකද දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම කොහොම ගැටලු 20ක් විතර ආවොත් අපිට එක විනාඩිය ගානේ ගියොත් විනාඩි 20ක් යනවා. ඒ නිසා පන්තියේ හැම වෙලාවෙම මම අඛණ්ඩව පන්තිය පුතේ මේ විදිහට කරගෙන යනවා. මම අර කිව්වා ලියා ගන්න බැරි වුණ අය අන්තිමට අපි හිතමු බැටරි බැස්සා ඩේටා කාඩ් එක ඉවරුණා. කරන්ට් එක ගියා ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒතර ඒ අය මට දිනේ දාලා හරි දිනේ දාලා ඊළඟට නම දාලා ශ්‍රේණිය දාලා මට මැසේජ් එකක් දාන්න. මම එතකොට මේ වීඩියෝ එක එවනවා. හැබැයි ඒක පුතේ මේ බැරි වුණ අය විතරක් දාන්න අනිවාර්යෙන්. මොකද වීඩියෝ එක ලොකු ප්‍රමාණයක්. ගිගාබයිට් එකක් දෙකක් වගේ වෙනවා. මම ඒක එඩිට් කරන්නේ නැහැ. දැන් 8 වසරේ මට ඔයාලට වීඩියෝස් එවන්න බැරි වුණේ එඩිට් කරන්න වැඩි කාලයක් යන නිසා. ඒතර මේකේ මේ සියලුම දේවල් තියෙනවා. ඒතර මේ වීඩියෝ එක තමයි ඔයාලට එවන්නේ. ඒක දින 5ක් විතර වළංගුයි ලින්ක් එක. ඒකෙන් බලලා සටහන් සම්පූර්ණ කරගෙන ඊළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙන්න. හරි? අපි දැන් මෙතනින් ඉස්සරහට ඔන්න මේ විදිහටයි වැඩ ටික කරගෙන යන්නේ. එතකොට අඩුපාඩු තියෙන ඒවා මේ විදිහට හදා ගන්න ඕනේ. හරි. තව ප්‍රශ්න තියෙනවද ළමයි? නෑ. කියන්න පුතේ. සර් මේ දැන් ඔය ශාක වල එහෙම ඉන්න ශුද්ධ ජීවීන් ඉන්නා වගේ වෙන ද්‍රව්‍ය වල ප්ලාස්ටික් වල එහෙමත් ඉන්නවද? ඕනම ස්ථානයක ශුද්ධ ජීවීන් වාසය කරන්න පුළුවන්. මේ වෙනකොට ඔයාගේ ජංගම දුරකථනයේ එහෙම නැත්නම් ඔය ලැප්ටොප් එකේ අනිවාර්යෙන් ශුද්ධ ජීවීන් ඉන්නවා. මේ වෙනකොට ඔයාලගේ කටේ අනිවාර්යෙන් ශුද්ධ ජීවීන් ඉන්නවා. ඔයාලගේ ඇඟ ඇතුලේ අනිවාර්යෙන් ශුද්ධ ජීවීන් ඉන්නවා. මේස රෙද්දේ පුටුවේ මේ වායුගෝලයේ ශුද්ධ ජීවීන් මිලියන ගණන් ඉන්නවා. හැම තැනම අනිවාර්යෙන් ශුද්ධ ජීවීන් ඉන්නවා. හරි? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ අයගෙන් සමහර අය විතරයි අපිට පුතේ හානි කර වෙන්නේ. හැම ශුද්ධ ජීවී කාණ්ඩයම හානි කරන්නේ නැහැ. අපට උදව් වෙන ශුද්ධ ජීවිනුත් ඉන්නවා. අපට හිතකර ශුද්ධ ජීවිනුත් ඉන්නවා. කීප දෙනයි අපට හානි කර ලෙඩ රෝග හදන අය කීප දෙනයි ඉන්නේ. හරි? රයිට්. තා ප්‍රශ්න තියෙනවද? සර් එතකොට ෆෝන් වල තරංග වලට එහෙම මැරෙන්නේ නැද්ද? සමහර අය විනාශ වෙන්න පුළුවන්. හරි? දැන් ඔය මේ මොබයිල් ෆෝන් ඒ කියන්නේ එක එක්කෙනාගේ පුතේ ලක්ෂණ වෙනස් වෙනවානේ. දැන් උදාහරණයක් අපි දන්නවා COVID-19 වෛරසය සබන් වලට විනාශ වෙනවනේ. සබන් වලට විනාශ වෙනවා. ඊළඟට අර මේ සාමාන්‍යයෙන් අපි නිකන් වතුර දාලා අත හේදුවට සමහර වෛරස් අයින් වෙනවා. COVID-19 අයින් වෙන්නේ නැහැ.
අපි අර සැනිටයිසර් කියලා. ඒ කියන්නේ අපි කියනවා අයිසෝප්‍රොපිල් ඇල්කොහොල්. ඒක ඔයාට නම ඕනේ නැහැ. අපි ওই සාමාන්‍ය බොන මද්යසාර නෙමෙයි මේ කට්ටිය වැරදියට තේරුම් ගන්න තියෙනවා. බොන මද්යසාරවලත් විස බීජ විනාශ කිරීමේ හැකියාව යම් ප්‍රමාණයකට තියෙනවා. දැන් ඔය අත් සෝදන්න ගන්න මේ මද්යසාරයෙන් නෙවෙයි. අයිසෝප්‍රොපිල් කියලා. ඒ අත හොදන්න ගන්න දියරේ බීවොත් මැරෙනවා. තේරුණාද මං කියන එක? එතකොට මේ එක එක ශුද්ධ ජීවීන් සමහර අය අපි වතුර රත් කරනකොට සෙල්සියස් අංශක 60ට රත් කරනකොට මැරෙනවා. සමහර අය 100ට රත් කරත් මැරෙන්නේ නැහැ. හරි ශුද්ධ ජීවීන් පුතේ මිලියන ගාණක් ඉන්නවා. මේ අය ගැන අපිට සීමිත තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් මං කිව්වා මුලින්ම වෛරස් තාම ජීවීද අජීවීද කියලා හරියට අඳුනගෙන නැහැ. දැන් මේ අලුතින් එනවා COVID-19 ඈ ඩෙල්ටා කියනවා ඇල්ෆා කියනවා බීටා කියනවා ගැමා කියනවා ඔමික්‍රෝන් කියනවා. ඒතර මේ ඔක්කොම අලුත් වෛරස්. හරි. ඒ වගේ තව ශුද්ධ ජීවීන් සමහර විට අපි දැන් ඔය කතා කරන්නේ 5යිනේ. සමහර විට තව අඳුනගත්තේ නැති අයත් ඇති. අපි කාණ්ඩ 5යිනේ. තව අඳුනගත්තේ නැති අයත් ඇති. හරි. තව ප්‍රශ්න තියෙනවද ළමයි? සර් හැම සුත්‍ර ජීවියෙක්ම තනිලා ඉන්නේ තනි සෛලයකින් විතරද? නෑ. හරි අපි ඒක ඉස්සරහට කතා කරනවා. ඒ ශුද්ධ ජීවීන් වල බැක්ටීරියාවන් අනිවාර්යයෙන්ම ඒකසෛලිකයි. බැක්ටීරියා ඒකසෛලිකයි. එහෙනම් වෛරස් ඉන්නේ තනියම. අපි හැබැයි ඒකට සෛලයක් කියලා කියන්නේ නැහැ. වෛරස් තනියම ඉන්නේ. ඊළඟ දිලීර බහුසෛලික අයත් ඉන්නවා ඒකසෛලික අයත් ඉන්නවා. ඇල්ගි බහුසෛලික අයත් ඉන්නවා ඒකසෛලික අයත් ඉන්නවා. ප්‍රොටෝසෝවාවන්ගෙත් එහෙම. හරි අපි ඒක විස්තරාත්මකව ඉස්සරහට කතා කරනවා. රයිට් තා ප්‍රශ්න තියෙනවද ළමයි? හරි. අපිට කතා කරන්න තියෙනවා ඉස්සරහම බැක්ටීරියා ගැන. මේ ළමයි බැක්ටීරියා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලපුවාම පේන හැටි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් ඔන්න ඔය වගේ බැක්ටීරියා. හරි. ඊළඟ මේ ඉන්නේ තව බැක්ටීරියා ආකාරයක්. මෙයාගේ අර සංචරණය කරන්න කෙඳි වගේ ව්‍යුහ තියෙනවා. අපි කියනවා පක්ෂම පිහිටනවා. කෙඳි වගේ ව්‍යුහ තියෙනවා. හරි. දැන් බැක්ටීරියා සියල්ලම පුතේ ඒකසෛලිකයි. අපිට හිතකර බැක්ටීරියාත් ඉන්නවා අහිතකර බැක්ටීරියාත් ඉන්නවා. අපි 8 ශ්‍රේණියේදී කතා කරලා තියෙනවා. ලෙඩ රෝග හදන අය ඉන්නවා ඒ වගේම කර්මාන්තවලදී භාවිතා කරන අය ඉන්නවා. හරි? ලියමු අංක 1 දාලා ලියන්න අංක 1. සියල්ලෝම ඒකසෛලික වේ. සියල්ලෝම ඒකසෛලික වේ. සියල්ලෝම ඒකසෛලික වේ. අංක 2 පෘථුවියේ සෑම පරිසරයකම වාසය කරයි. ඒ කියන්නේ නෑ කියන්න තැනක් නෑ. පෘථුවියේ සෑම පරිසරයකම වාසය කරයි. සෑම පරිසරයකම වාසය කරයි. හරි. ලියමු අංක 3 පරිසරයේ විවිධ දේහ හැඩයන් සහිත බැක්ටීරියාවන්. විවිධ දේහ හැඩයන් සහිත බැක්ටීරියාවන් දැකිය හැකිය. විවිධ දේහ හැඩයන් සහිත බැක්ටීරියාවන් දැකිය හැකිය.
හරි. පුතේ ඒ කියන්නේ පරිසරයේ ඉන්න මොනවද? දණ්ඩාකාර බැක්ටීරියා ඔය වගේ. දණ්ඩාකාරයි. ඊළඟට කමා ආකාර බැක්ටීරියා කියලා වගේ ඉන්නවා. මේක නිකන් කමාවක් වගේ ඔහොම. කමාකාර බැක්ටීරියා. සර්පිලාකාර බැක්ටීරියා ඉන්න පුළුවන්. ගෝලාකාර බැක්ටීරියා ඉන්න පුළුවන්. මේ අයට විවිධ හැඩ තියෙනවා. හරි? විවිධ හැඩ සහිත බැක්ටීරියා පරිසරයේ වාසය කරනවා. පුතේ දැන් බැක්ටීරියා කියවට බැක්ටීරියා වර්ග කීපයක් අපි කතා කරමු. ලියන්න නිදසුන් කියලා නිදසුන්. ඔන්න ඉන්නවා පුතේ එක බැක්ටීරියාවක නමක් ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස්. මේ නම් කටපාඩම් කරන්න ඕනේ දල වශයෙන් මතක තියාගන්න. ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස්. මෙයා අපි යොදා ගන්නවා පුතේ ඔය යෝගට් නිෂ්පාදනයේදී වගේ. ලියන්න ඉරක් ගහලා කිරි ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරයි. කිරි ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරයි. කිරි ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරයි. නමුත් තව බැක්ටීරියාවක් ඇසටෝබැක්ටර් ඇසිටි ඇසටෝබැක්ටර් ඇසිටි මෙයා තමයි විනාකිරි හදනකොට ගන්න. ඔය මේ පොල් වතුර පල් වෙන්න එහෙම සලස්වපුවාම මේ බැක්ටීරියාව තමයි පුතේ ඒක ඇවිල්ලා වර්ධනය වෙලා ඒවා විනාකිරි බවට පත් කරන්නේ. ලියන්න විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා කරයි. විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා කරයි. ඇසටෝබැක්ටර් ඇසිටි. හරි. එතන ඉන්නවා විබ්‍රියෝ කොලෙරා. විබ්‍රියෝ කොලෙරා. මෙයා තමයි කොලරාව කියන රෝගය හදන්නේ. කොලරාව කියන රෝගය හදන්නේ මෙයා. ලියන කොලරා රෝගය සාදයි. කොලරා රෝගය සාදන. හරි. ලියා ගන්න බැරි වුණා ඉන්නවද ළමයි? ඔව් සර්. රයිට් පුතේ ලියා ගන්න ඉක්මනට. හරි සර්. රයිට් තව ලියනා ඉන්නවද ළමයි? තව ලියනා ඉන්නවද? නැහැ. Yes, sir. හරි. දැන් ලියනා ඉන්නව නම් විතරයි කතා කරන්නේ. ලියන්නේ නැති අය කතා කරන්නේ. ඔයා දන්නවා ඔයා ලියනවද නැද්ද කියලා. හරි? දැන් ඔන්ලයින් පන්තියකනේ අපි ඉන්නේ නේද? හා. පුතේ ඔන්න බැක්ටීරියා ගැන ඔය දේවල් ටික දැනගත්තා නම් ඇති. අපි ඊළඟට කතා කරනවා ප්‍රොටෝසෝවාවන් ගැන. හරි? ප්‍රොටෝසෝවාවන්. මේ ඉන්නේ අපි බහුලවම කතා කරන ප්‍රොටෝසෝවාවෙක්. කාටද කියන්න පුළුවන්? මෙයා කවුද?
මෙයා කවුද ළමයි? කවුද? ඔය ඉන්නේ? ඇමීබා. ඇමීබා කියන ප්‍රොටොසෝවා ආකාරය. හරි? එතකොට මෙයාගේ පුතේ කෑලි කෑලි වගේ එළියට තියෙන යන්නේ වට අපි කියනවා ව්‍යාජපාදනේ. මේවට කියනවා ව්‍යාජපාද. ওই ව්‍යාජපාද වලින් තමයි මෙයා සංචරණය කරන්නේ. හරි. මේ කවුද ළමයි? පැරමීසිය. පැරමීසියම්. මේ පැරමීසියම් ඒකසෛලික ජීවියෙක්. හරි ඒකසෛලිකයි. දැන් මෙයාගේ තියෙනවා කෙඳිති වගේ ව්‍යුහ වටේට. හරි. කෙඳිති වගේ ව්‍යුහ තියෙනවා. ඒකෙන් අපිට අඳුර ගන්න පුළුවන්. හරි. මේ ඉන්නේ කවුද පුතේ? මේ ඉන්නේ කවුද? ඔව් ආපහු කියන්න. ඇල්ගී නන් නෙවෙයි. වෛරස් වෛරසුත් නෙවෙයි. මෙයාට අපි කියනවා එව්ග්ලීනා. මෙයාට අපි කියනවා එව්ග්ලීනා. ඔන්න බලන්න එව්ග්ලීනාගේ ස්වරූපය. ඒ එව්ග්ලීනා ඔය වගේ දිගටි හැඩයක් තියෙන්නේ. මෙයා අපට අඳුනා ගන්න පුළුවන්. හරි? මෙයා අඳුනා ගන්න පුළුවන්. මෙයාගේ තියෙනවා කශිකාවක් මේ වගේ. මේ කශිකාව මෙයාගේ කශිකාවේ මම අඳින්නේ. ඔය වගේ කශිකාවක් තියෙනවා. සංචරණය කරන්න බලන්න. එතන එව්ග්ලීනාගේ ස්වරූපය. එතකොට මේ අය අයිති වෙන්නේ පුතේ ප්‍රොටොසෝවා කියන කාණ්ඩයට. හරි ප්‍රොටොසෝවා. එතකොට ප්‍රොටොසෝවා කාණ්ඩේ බහුලවම වාසය කරන්නේ වැඩිපුරම මේ අයත් ඒකසෛලිකයි. බහුසෛලිකයන් පුතේ නැති තරම්. හරි? මේ අය අපි සලකන්නේ ඒකසෛලික හැටියට. එතකොට ඔන්න ඒකසෛලික ඉන්නවා බැක්ටීරියා ඉන්නවා ප්‍රොටොසෝවාවන් ඉන්නවා. හරි? ලියමු අංක 1 දාලා ලියන්න අංක 1 සියල්ලෝම ඒකසෛලික වේ. සියල්ලෝම ඒකසෛලික වේ. සියල්ලෝම ඒකසෛලික වේ. අංක 2 තෙතමනය සහිත හෝ ජලජ පරිසරවල තෙතමනය සහිත හෝ ජලජ පරිසරවල බහුලවම වාසය කරයි. තෙතමනය සහිත හෝ ජලජ පරිසරවල බහුලවම වාසය කරයි. බහුලවම වාසය කරයි. පුතේ ඔන්න ඉන්න පුළුවන් ඊළඟට කොහෙද? මීට අමතරව ලියමු අංක 3 මීට අමතරව මිනිසා ඇතුළු ජීවී දේහ තුල අපේ ඇඟ ඇතුළේ ඉන්න පුළුවන්. ජීවී දේහ තුල පරපෝෂිතවද වාසය කරයි. පරපෝෂිතවද වාසය කරයි. පරපෝෂිතවද වාසය කරයි. හරි. පුතේ ඔන්න මේ අය සංචරණය සඳහා යොදා ගන්න ව්‍යුහ තියෙනවා. ලියමුකෝ අංක 4. මොවුන් සංචරණය සඳහා මට කියන්න පුතේ
ඇමීබා භාවිතා කරනවා කීවේ මොනවද සංචරණයට? ව්‍යාජපාද. ව්‍යාජපාද. පැරමීසියම් මේ කෙඳි වගේ තියෙන පැරමීසියම් අපි ඒවට කියනවා පක්ෂ්ම. ඊට එව්ග්ලීනගේ අර දිග ඔය කෙස් ගහක් වගේ තියෙන කේශිකාවක් අපි කියනවා කශිකා කියලා. කශිකා. හරි? ලියමු අංක 4 නම් මොවුන් සංචරණය සඳහා පක්ෂ්ම. තොර පක්ෂ්ම කියන්නේ ඔන්න ඔය පැරමීසියම් ගේ තියෙන කෙඳි වගේ පක්ෂ්ම. ඊළඟට කශිකා. එව්ග්ලීනගේ තියෙනවා කශිකාව මේ වගේ. ඊළඟ පුතේ ව්‍යාජපාද. ඇමීබාගේ තමයි ව්‍යාජපාද තියෙන්නේ. ව්‍යාජපාද යොදා ගනි. හරි. පුතේ ප්‍රොටොසෝවන්ට උදාහරණ කීපයක් අපි ලියා ගමු. ඔනිනවා ඇමීබා, පැරමීසියම්, එව්ග්ලීනා, ක්ලැමිඩෝමනාස්, ක්ලැමිඩෝමනාස් පුතේ මේ කාණ්ඩයට ලියන්න එපා. අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා. ඇමීබා, පැරමීසියම්, එව්ග්ලීනා අයින්නවා ප්ලාස්මෝඩියම් කියලා. ප්ලාස්මෝඩියම්. හරි. ප්‍රොටොසෝවා සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවද? ප්ලාස්මෝඩියම් ලියාගත්ත නේද ඔයාලා? ප්ලාස්මෝඩියම් 4 වෙනි ඉංග්‍රීසි. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවද? සර් එතකොට අපේ ඇඟේ ඉන්නවද? ඔව් මං කියවා ශුද්ධ ජීවීන් පුතේ මේ ප්‍රොටොසෝවා විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි 8 ශ්‍රේණියේදී කතා කරා හැම ශුද්ධ ජීවියෙකුම වාසය කරන්නේ බොහෝ දුරට තෙතමනය සහිත ස්ථානවල. ඒ තෙතමනය සහිත එහෙම නැත්නම් ජලජ පරිසරවල හෝ ජීවීන්ගේ දේහ මිනිසා ඇතුළු සතුන්ගේ දේහ ශාකවල ඔය හැමතැනම ඉන්න පුළුවන්. හරි. දැන් අපේ ඇඟ ඇතුලේ වාසය කරන්න එයාට පුළුවන් නිසා තමයි අපිට ලෙඩ රෝග හැදෙන්නේ. හරි නේද? හරි. පුතේ. මොන අපේ ඊළඟ ශුද්ධ ජීවී කාණ්ඩය. දැන් මේ විෂය කරුණු එක එකක් දැන් 8 ශ්‍රේණිය ඔයා පුතේ ශුද්ධ ජීවීන් ගැන පොදුවේ ඉගෙන ගත්තේ මේ අයගේ ලක්ෂණ බහුලව කතා කරේ නැහැ. ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවා නම් 10 ශ්‍රේණියේ 13 වෙනි පාඩම චුට්ටක් පෙරලලා බලන්න. ප්‍රමාණ ශ්‍රේණියයි පාඩමයි ඔක්කොම එක කිව්වේ 10 ශ්‍රේණියේ 13 වෙනි පාඩම. 10 ශ්‍රේණියේ 13 වෙනි පාඩමේ තියෙනවා ජීවීන් වර්ගීකරණය. ඊට මේ බැක්ටීරියා, දිලීර, වෛරස්, ප්‍රොටෝසෝවා ආපහු සම්පූර්ණයෙන් ඉගෙන ගන්න තියෙනවා. ඒතර අපි 6 ඉගෙන ගත්තා ශුද්ධ ජීවීන් කියලා කට්ටියක් ඉන්නවා. 8 වසරේ පළවෙනි පාඩම ශුද්ධ ජීවීන් ගැන, 9 වසරේ පළවෙනි පාඩම ශුද්ධ ජීවීන් ගැන, 10 ශ්‍රේණියේ ආයේ තව විස්තර කතා කරන්න තියෙනවා. එහෙනම් මේ ඉගෙන ගන්න විෂය කරුණු ටික ඊටාම වැදගත්. හරි? right. පුතේ ඔන්න ඉන්නවා දිලීර. දැන් දිලීර වලට ව්‍යවහාරයේ මේ වගේ දිලීර වලට අපි මොනවා කියලාද කියන්නේ පුතේ? බිම්මල් පුස් කියලා කියනවානේ. පුස්. දිලීර වලට සාමාන්‍ය ව්‍යවහාරයේ පුස් කියලා කියන්නේ ඇඳුම් වල තියෙනවා, ලී වල, ගෘහ භාණ්ඩ මත, බිත්ති වල පුස් බැඳෙන්න පුළුවන්.
මේ රූපේ පේන්නේ ළමයි පාම් පෙත්තක වර්ධනය වුණ පුස් අන්වීක්ෂයෙන් බලපුවාම පේන හැටි. තොර පුස් අපිට මෙච්චර උසට පේන්නේ නැහනේ. චූටියටනේ පේන්නේ. මේ අන්වීක්ෂයෙන් බලපුවාම පේන හැටි. හරි. මේ කවුද ඉන්නේ? මේ කවුද ඉන්නේ? east ඊස්ට්. ඊස්ට් අන්වීක්ෂයෙන් බලපුවාම පේන හැටි. ඊස්ට් කියන දිලීර. අපතේ බිම්මල් අපි දන්නවා. මෙය දිලීර කියන කාණ්ඩයට අයිති. දැන් මේ බිම්මල් අපට ඇහැට පේනවනේ. බිම්මල් ඇහැට පේනවා. පුස් ඇහැට පේනවා. හැබැයි පුතේ තනි තනිවම ගත්තාම පේන්නේ නැහැ. තනි තනිවම ගත්තාම පේන්නේ නැහැ. ඒතර එක එක ආකාරයේ බිම්මල් තියෙනවා පරිසරයේ. සර් කියන පුතේ. සර් අපි අර කන බිම්මල් තියෙන්නේ. ඔව්. ඒ වගේ ඉන්නව නේද? ඒවත් අයි තියෙන්නේ දිලීර. අපි එතකොට සර් ආහාරයට ගන්න ඈ පුතේ ඒක කෑවට කමක් නැද්ද? ගැටලුවක් නැහැනේ අපි කනවා නේද? අපි බිම්මල් කනවනේ. ඒකේ ගැටලුවක් නැහැ. ඒකේ තියෙන හොඳ පෝෂදායී ආහාර. පෝෂදායී ආහාරයක් බිම්මල් කියලා කියන්නේ. හැබැයි සමහර බිම්මල් තියෙනවා මෙන්න මේ වගේ තද වර්ණ තියෙනවා නම් පුතේ. තද වර්ණ තියෙනවා නම්. ඊළඟට මෙන්න මේ කොටස මේකට අපි කියනවා වටරැල්ල කියලා. මෙන්න මේ වගේ කොටසක් තියෙනවා නම් තද පැහැති නම් ඒ වගේ බිම්මල් ආහාරයට ගන්න සුදුසු නැහැ. බිම්මල් කියන්නේ දිලීර අනිවාර්යෙන්. සමහර බිම්මල් විතරයි ආහාර ලෙස ගන්න සුදුසු. ඒවේ සාමාන්‍ය පුතේ ප්‍රෝටීන khනිජ ලවණ ප්‍රමාණය අධිකයි. අපි මස් මාංශ ආහාරයට ගන්නවට වඩා වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ගන්න පුළුවන් බිම්මල් ආහාරයට යනවා. හරි? එතන මේ පුස් බැඳිලා තියෙන ආකාරය. හරිනේ? එහෙනම් දැන් බිම්මල් මේ වගේ ඊළඟ පුතේ තව මේ දිලීර අපේ ඇහැට පේන අයත් ඉන්නවා කියවනේ. ඇහැට පේන අයත් ඉන්නවා කියන්නේ. එහෙනම් මට කියන්න දිලීර ඒකසෛලිකයිද බහුසෛලිකයිද? බහුසෛලිකයි. ඒකසෛලික අය ඉන්නත් පුළුවන්. ඒ වගේම පුතේ බහුසෛලික අය ඉන්නත් පුළුවන්. හරි? ලියමු අංක 1 දාලා. ලියන්න අංක 1 දාලා. ඒකසෛලික මෙන්ම ඒකසෛලික මෙන්ම ඒකසෛලික මෙන්ම බහුසෛලික දිලීරද වාසය කරයි. ඒකසෛලික මෙන්ම බහුසෛලික දිලීරද වාසය කරයි. බහුසෛලික දිලීරද වාසය කරයි. ලියමු අංක 2 අපතේ මෙයා තෙතමනය සහිත ස්ථානවල තමයි හොඳින්ම වර්ධනය වෙන්නේ. ලියන්න. තෙතමනය සහිත ස්ථානවල තෙතමනය සහිත ස්ථානවල ඉතා හොඳින් වර්ධනය වේ. තෙතමනය සහිත ස්ථානවල ඉතා හොඳින් වර්ධනය වේ. ඉතා හොඳින් වර්ධනය වේ. ලියවනවා අංක 3 පරිසරයේ ඇති
අජීවී පෘෂ්ඨ මතද අජීවී පෘෂ්ඨ මතද අජීවී පෘෂ්ඨ මතද ජීවී දේහ මතද ජීවී දේහ මතද වර්ධනය වේ. හරි. පරිසරයේ ඇති අජීවී පෘෂ්ඨවල වගේම ජීවී දේහවලත් වර්ධනය වෙනවා. ජීවී දේහ මතද වර්ධනය වේ. පුතේ ලියමු අංක 4. ඔන්න දිලීර පුතේ අපිට ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා මියගිය ශාක හා සත්ව කොටස් දි รา පත් කිරීම. ඕකටම අපි කියනවා වියෝජනය කියලා. ලියමු අංක 4. මියගිය ශාක සහ සත්ව කොටස් මියගිය ශාක හා සත්ව කොටස් දි รา පත් කිරීම හෙවත් දි รา පත් කිරීම හෙවත් වියෝජනය සඳහා වැඩි දායකත්වයක් සපයයි. වැඩි දායකත්වයක් සපයයි. හරි පුතේ දිලීර වලට උදාහරණ කීපයක් ලියා ගමු. ලියන්න දිලීර වලට උදාහරණ කීපයක්. ඔන්න එකක් තමයි මියුක පාන් වල හැදෙන පුස් වලට අපි කියන්නේ මියුක කියලා. මියුක. ඊට ඔය බේකරි කර්මාන්තයේදී භාවිතා කරන මධ්‍යසාර කර්මාන්තයේදී භාවිතා කරනවා ඊස්ට්. 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 හරි. ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න තරුවක් දාලා. ඇතැම් දිලීරවල ප්‍රජනක ව්‍යුහ පියවි ඇසින්ද නිරීක්ෂණය කළ හැකිය. පියවි ඇසින්ද නිරීක්ෂණය කළ හැකිය. අපතේ ඔය බිම්මල් කියලා කියන්නේ දිලීරවල ප්‍රජනක ව්‍යුහයක්. ඒ කියන්නේ නව දිලීර බිහි කරන්න හේතු වෙන ව්‍යුහයක්. බිම්මල් කියන්නේ. බලන්න සාමාන්‍ය එක බිම්මලක් හැදෙන තැන තව බිම්මල් කීපයක් ඇති වෙනවා. හරි? ලියමු උදාහරණ බිම්මල්. හරි? එතකොට අපි ශුද්ධජීවී කාණ්ඩ 3ක් ගැන කතා කරා. කවුද? බැක්ටීරියා, දිලීර ඊළඟට ශුද්ධජීවී කාණ්ඩ 2යි නේ. ඔව්. හරි. බැක්ටීරියා ගැන අපි කතා කරා, දිලීර ගැන කතා කරා, ප්‍රොටෝසෝවා ගැන කතා කරා. ශුද්ධජීවී කාණ්ඩ 3යි. ප්‍රොටෝසෝවා ගැන කතා කරා. පුතේ දැන් අපිට කතා කරන්න තියෙනවා අපේ 4වෙනි ශුද්ධජීවී කාණ්ඩය ඇල්ගී ගැන.
හරි. හතරවෙනි ශුද්‍රජීවී කාණ්ඩය ඇල්ගී ගැන. ඊට ඉස්සරලා පුතේ මට කියන්න මේ දක්වා කතා කරපු විෂය කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ දක්වා කතා කරපු විෂය කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පටන් ගත්ත නිසා අපිට 9 ශ්‍රේණිය ඉගෙන ගන්න එන්නේ ආසන්න වශයෙන් පුතේ සති 45ක් වගේ. පන්තියට සම්බන්ධ වෙන්නේ සති 45යි. නිවාඩු කාලවල වලදී අමතර පන්ති වැඩි වුණොත් උපරිම සති 50ක් එයි. උපරිම සති 50. එතන අපි ඉගෙන ගන්න පැය දෙකයි. ඉගෙන ගන්න පැය දෙකයි. 50 ඒවා දෙකක් ඔක්කොම පැය අපි ඉගෙන ගන්නවා කීයක්ද? පැය 100ක්. 9 ශ්‍රේණිය විෂය නිර්දේශය අවසන් කරන්න පුතේ පැය 100ක් ඉගෙන ගන්න. පැය 100 කියන්නේ 24න් බෙදුවොත් ආසන්න වශයෙන් දවස් 4යි. මම මේ කියලා ඉතිනේ 24න් බෙදුවොත් ආසන්න වශයෙන් දවස් 4යි. අවුරුද්දට තියෙනවා දවස් 365ක්. 365න් මං ගන්නේ දවස් 4යි. තව 361ක් තියෙනවා ඔයාලා ළඟ. 361ක් තියෙනවා ඔයාලා ළඟ. ඒතර මේ දවස් 4ේදී මම පුතේ පාඩම් 19ම උගන්වලා ප්‍රශ්න පත්‍ර කරලා හරි ඔයාලට තව වීඩියෝස් පෙන්නලා රූප සටහන් පෙන්නලා ඔය හැම දෙයක්ම කරනවා මේ දවස් 4. ඒ කියන්නේ මං ගන්න වගේ පැය 100යි. ඒතර මේ 361 ඇතුලේ දවස් 4 ඒවා ඕනෑ තරම් තියෙනවානේ. දවස් 4 ඒවා 10ක් ගත්තොත් දවස් 40යි. ඒ කියන්නේ ඔයාලට මේ පාඩම් ටික 10 වතාවක් ඉගෙන ගන්න පුළුවන්. දවස් 40ක් කරා. එහෙනම් මේ කාරණේ පුතේ මම මුලින්ම කිව්වේ හොඳට තේරුම් ගන්න. මේ සති 45ේම අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. මම ගන්නවා කිව්වේ දවස් 4නේ. ගිය අවුරුද්දේ 8 ශ්‍රේණියේ අච්චුපොත දන්න මට්ටමින් තාම ඉන්නවා කියවන්න බැරි වුණායි. සම්පූර්ණයෙන් කියවන්න බැරි වුණායි. ඔයාලගේ ගෲප් වලට පුතේ මම අච්චුපොතේ මුල් කොටස දාලා තියෙනවා. 9 ශ්‍රේණිය අච්චුපොතේ මුල් කොටස දාලා තියෙනවා. ඔයාලට තාම අච්චුපොත් හම්බුනේ නැති නිසා ඒක හම්බුනේ නැති කවුරු හරි ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න මම එවන්න. අඩුම තරමේ තව මාසයක් යනකොට මාස දෙකක් යනකොට උපරිම 9 ශ්‍රේණියේ විද්‍යාව අච්චුපොත සම්පූර්ණයෙන් කියවලා ඉවර කරන්න. ඔන්න මේවා තමයි ටාගට් එක. වාට ඉගෙන ගන්නකොට ඔන්න 9 ශ්‍රේණියේ තියෙන ඉලක්කයක් ටාගට් එකක්. මේ ටාගට් එක දිනුවොත් හරි. එතකොට ඔයා අනිත් අයට වඩා එනවා ඉස්සරහට. පළවෙනි එක සති 45ම සම්බන්ධ වෙන්න ඕනේ. මං ගන්නේ දවස් 4යි. ඔයාලට තියෙනවා දවස් 361ක්. මේ දවස් 361 ඇතුළත මාස දෙකක් යන්න ඉස්සරලා විද්‍යාව අච්චුපොත සම්පූර්ණයෙන් කියවලා ඉවර කරන්න ඕනේ. මම හරියටම පෙබරවාරි අන්තිම සතිය අහනවා ඔයා කොයි තැනද දැන් ඉන්නේ කියලා. හරි. පෙබරවාරි අන්තිම සතිය අහනවා ඔයා කොයි තැනද ඉන්නේ කියලා. අච්චුපොත් හම්බ වෙනකම් මම PDF එක දානවා ඔන්ලයින් දානවා. හරි. පුතේ අපි යනවා ඇල්ගී කියන ශුද්ධ ජීවී කාණ්ඩ. ඇල්ගී බලන්න. පුතේ ඔයාලා දැකලා ඇති ජලාශවල මෙන්න මේ වගේ කොළ පාටට කොළ පැහැයෙන් ජලාශය මතු පිට ජලාශය අභ්‍යන්තරයේ තියෙනවා. නේද? නේද මේක පුතේ අපි අන්වීක්ෂ වලින් නිරීක්ෂණය කරොත් සමහර ඇල්ගී ඉන්නවා මෙන්න මේ වගේ. අපි කියනවා හරියට සූත්‍රිකාවක් වගේ. එකට එකක් නැවත නැවත සම්බන්ධ වෙලා. ජලාශවල කොළ පාටට පේන අය. ඊළඟ මේ වගේ විශාලව මේ අය වර්ධනය වෙලා ඉන්නත් පුළුවන්. හරි මේ සාගර පතුල
ඇල්ගී වර්ධනය වෙලා තියෙන හැටි. මේ වගේ ඒකසෛලික අය ඉන්නත් පුළුවන්. මෙයාට අපි කියනවා ක්ලැමිඩෝමනාස්. හරි. ඒකසෛලිකයි. මේ වගේ ඇල්ගීත් ඉන්නවා. මෙයා පුතේ ඇහැට පේන්නේ නැහැ. ඔය අන්වීක්ෂයෙන් බලපුවාම පේන හැටි. මේවට අපි කියනවා ඩයටම කියලා. ඩයටම. හරි. ඩයටම කියලා කියනවා. එතකොට ඔය වගේ පුතේ පරිසරයේ එකිනෙකට වෙනස් විවිධාකාර ඇල්ගී වාසය කරනවා. විවිධාකාර ඇල්ගී වාසය කරනවා. හරි. එහෙනම් පළවෙනි කාරණේ අපි දන්නවා ඇල්ගී පුතේ ඔන්න ඒකසෛලික වගේම බහුසෛලික වෙන්න පුළුවන්. ඒකසෛලික වගේම බහුසෛලික ඇල්ගී ඉන්න පුළුවන්. මට කියන්න ඇල්ගී පෝෂණය වෙන්නේ කොහොමද ළමයි? මේ අය පෝෂණය වෙන්නේ කොහොමද? Taman විසින් Taman විසින්ම ඔව් මේ අය ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදව ගන්නවා. මම කිව්වා ජලාශවල කොළ පාටට වගේ පේන්නේ. අපි දැක්ක කොළ පාටට මේ අය ඉන්නේ. ඒතර මේ අය ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවා ගන්නවා. ඒ කියන්නේ පුතේ ඇල්ගී ස්වයංපෝෂී. ඇල්ගී ස්වයංපෝෂී. හරි. ඇල්ගී ස්වයංපෝෂී. මේ අය ස්වයංපෝෂී නිසා අපට රෝග හදන්නේ නැහැ. දැන් බැක්ටීරියා ආහාර ලබා ගන්න අපේ ශරීරය මත යැපෙනවා. ප්‍රොටෝසෝවාවන් අපේ ශරීර මත යැපෙනවා. දිලීර අපේ ශරීරය මත යැපෙනවා. ඒක නිසා ඒ අය සතුන්ගේ ශාකවල ඇඟට ගියාපුවාම ඊට අමතරව රෝගත් හදනවා. ඇල්ගී පුතේ ස්වයංපෝෂී. Tamanට අවශ්‍ය ආහාර නිපදව ගන්න. ඒ හේතුව නිසා ඇල්ගී අපේ දේහ මත වාසය කරන්නේ නැහැ. අපිට රෝග හදන්නේ නැහැ මේ ඇල්ගී කියන කාණ්ඩේ. හරි? රෝග හදන්නේ නැහැ. හා. ඊළඟ පුතේ ජලජ පරිසරවල ඉන්න ජීවීන්ට ආහාර සපයා ගන්න ඉතාම වැදගත් වෙනවා මේ ඇල්ගී. ඇයි මේ ඇයට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්? හරි? හා. ලියමු අංක 1. ලියන්න අංක 1. ඒකසෛලික මෙන්ම බහුසෛලික ඇල්ගීද වාසය කරයි. ඒකසෛලික මෙන්ම බහුසෛලික ඇල්ගීද වාසය කරයි. බහුසෛලික ඇල්ගීද වාසය කරයි. පුතේ ලියමු මේ ඈත ඉන්නේ ඔන්න තෙතමනය සහිත හෝ ජලජ පරිසරවල. ලියමු අංක 2. තෙතමනය සහිත හෝ ජලජ පරිසරවල වාසය කරයි. තෙතමනය සහිත හෝ ජලජ පරිසරවල වාසය කරයි. ලියමු අංක 3. දේහය සූත්‍රිකාකාර මම අර පෙන්වුවා දිගට තියෙනවා. දේහය සූත්‍රිකාකාර හෝ තලසාකාර වේ. මම තලසක් කියන්නේ මොකක්ද කියලා දෙන්න. يعني දේහය සූත්‍රිකාකාර හෝ තලසාකාර වේ. දේහය සූත්‍රිකාකාර හෝ තලසාකාර වේ.
පුතේ ඔන්න තලසක් කියලා කියන්නේ ලියමු යටින් තරුවක් දාලා ලියන්න යටින් තරුවක් දාලා දේහය මුල කමා දාලා ලියන්න කඳ හා පත්‍ර මුල කඳ හා පත්‍ර ආදී ලෙස පැහැදිලිව වෙන් කළ නොහැකි නම් එය තලසක් ලෙස හඳුන්වයි. හරි නේද පුතේ? අපි දන්නවා සාමාන්‍යයෙන් ශාකයක් මුල කඳ පත්‍ර ඵල ඔය වගේ කොටස් වලට පැහැදිලිව වෙන් කරන්න පුළුවන්. මුල කඳ පත්‍ර පැහැදිලිව අඳුන ගන්න පුළුවන් වෙන් කරලා ශාකයක. මේ ඇල්ගී වල පුතේ ශාකයකට සමාන දේහයක් තියෙන්නේ. හැබැයි අර වගේ මුල් කඳ පත්‍ර පැහැදිලිව වෙන් වෙලා නැහැ. ඒතර ඒ වගේ දේහයක් අපි හඳුන්වනවා තලසක් කියලා. හරි? ඒ වගේ දේහයක් අපි කියනවා තලසක් කියලා. ලියම අංක 4. ලියන්න අංක 4. ජලාශවල පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ඇල්ගී ලියන්න උද්දෘත ක්‍රමය ඇතුලේ ප්ලවාංග ලෙස හඳුන්වයි. දැන් ඔන්න ප්ලවාංග කියන වචනේ ඇහුනොත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොනවද? පුතේ අපි වර ඉස්සරොම් මං කිව්වා ජලාශ මතු පිට පාවෙන ඇල්ගී ඉන්නවා. ඇහැට පේන්නේ නැහැ. මේවා තමයි අපි ප්ලවාංග කියලා කියන්නේ. ප්ලවාංග ලෙස හඳුන්වයි. ලියපතේ තරුවක් දාලා ලියන තරුවක් දාලා හරිත ප්‍රද වර්ණක පවතින බැවින් ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව පවතී. ප්‍රභා සංශ්ලේෂණය කිරීමේ හැකියාව පවතී. ලියපතේ අංක 5 එනම් ස්වයං පෝෂීන් වේ. හරි. පුතේ ඇල්ගී වලට උදාහරණ කීපයක් අපි ලියාගමු. ක්ලැමිඩෝමනාස්, ඩයටම, උල්වා, රයිට් ලියා ගන්න බැරි වුණා ඉන්නවද? ඔව් සර්. හරි. පුතේ ඉක්මනට ලියා ගන්න.
හරි සර්. තව ලියා ගන්න බැරි වුණා ඉන්නවද ළමයි? හරි ගැටලුවක් නැහැ නේ. පුතේ එහෙනම් මොන අපි ශුද්ධ ජීවී කාණ්ඩ 4ක් ගැන කතා කරන්නේ. බැක්ටීරියා, ඊළඟ ප්‍රොටොසෝවා, දිලීර, ඇල්ගි. අපිට තියෙනවා තවත් වැදගත් ශුද්ධ ජීවී කාණ්ඩයක් වෛරස්. හරි? වැදගත් ශුද්ධ ජීවී කාණ්ඩයක් ගැන කතා කරන්න. වෛරස් ගත්තාම මේ අය තවමත් නිශ්චිතව ජීවීද අජීවීද කියලා අඳුනගෙන නැහැ. දැන් මෙතන තියෙනවා එකිනෙකට වෙනස් වෛරස් ආකාර 6ක්. තව පුතේ වෛරස් මේ වගේ දහස් ගණන් මිලියන ගණන් ඉන්න පුළුවන්. ඒකේ අපි හොයාගෙන තියෙන සහ හොයාගෙන නැති වෛරස් මිලියන ගණනක් ඉන්න පුළුවන්. මොන පුතේ ඉස්සරවම තියෙන HIV අපි කියන්නේ AIDS කියලා අන්නේ AIDS කියන රෝගය හදන වෛරසය. ආයතන අපිට හෙපටයිටිස් B කියලා රෝගයක් හදනවා මේ අක්මාව ආශ්‍රිතව. පුතේ ඔය හෙපටයිටිස් B වෛරසයේ ස්වභාවය. ඊළඟ මේ ඉබෝලා කියලා වෛරසයක් ආවා මේ අප්‍රිකානු රටවල් වල ආවේ. මේක ආසාදනය වෙලා පැය කිහිපයකින් මිය යනවා. මේකට දැන් ප්‍රතිශක්තිකරණ එන්නත් හොයාගත්තා. ඔන්න ඉබෝලා වෛරසයේ ස්වභාවය. ඊළඟ පුතේ ඇඩ්‍රිනෝ වෛරස් තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ උණ බැක්ටීරියෝෆේජ් උණ හදන. ඔය වගේ එක එක ආකාරයේ වෛරස් තියෙනවා. ඊළඟ පුතේ මේ වෛරසයක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලපුවාම පේන හැටි. හරි? වෛරස් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් බලපුවාම ඒකේ මතු පිට පේන හැටි. හරි? ඊළඟට මේ වගේ එක එක ආකාරයේ වෛරස් ඉන්නවා. පුතේ මේ අපි මෑතකදී කතා බහට ලක් කරපු දැනටමත් අපි කතා කරන වෛරස්. COVID-19 වෛරසය. හරි? දැන් චුට්ටක් අහගමු. පුතේ වෛරස් ගත්තාම වෛරස් වල සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන කොටස් දෙකක්. මේ වෛරස් වල තියෙනවා ළමයි DNA හෝ RNA අණුවක්. මේ වගේ එක නිකන් නූල් ජාලයක් වගේ තියෙනවා. අපි කියමු DNA කියලා. DNA අණුවක් තියෙනවා. ඔය DNA අණුව ආරක්ෂා කරන්න ඕක වටේ තියෙනවා ප්‍රෝටීන් වලින් හැදුණු ආවරණයක්. අපි කියනවා ප්‍රෝටීන් කොපුවක් තියෙනවා. ප්‍රෝටීන් වලින් හැදුණු ආවරණයක්. ප්‍රෝටීන් කොපුවක් තියෙනවා. එතකොට මේක තමයි පුතේ වෛරසයක මූලික ව්‍යුහය. මූලික ව්‍යුහය. එතකොට එක එක වෛරස් වල මීට වඩා තව කොටස් එකතු වෙලා තියෙන්න පුළුවන්. දැන් ඔන්න කොවිඩ් වෛරසය ආවා මේ වගේ කොටස් බාහිරට සම්බන්ධ වෙලා. නේද? ඔය වගේ කොටස් බාහිරට සම්බන්ධ වෙලා ආවා. දැන් තියෙන කොවිඩ් වෛරසයේ මේ කොටස් මීට වඩා හැඩය වෙනස් වෙන්න පුළුවන්. හැඩය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් තියෙන කොවිඩ් වෛරසය. ඒ කියන්නේ ඒක පුතේ මොකද වෙලා තියෙන්නේ? එන්න වෙනස් වෙලා. එන්න වෙනස් වෙලා. මේ වෛරසය මොකද කරන්නේ? අපේ සෛල ඇතුළට ගමන් කරනවා. ඔන්න අපේ ඇඟ ඇතුළට ආවා කියන්නේ අපේ සෛල ඇතුළට ගමන් කරනවා. අපේ සෛල ඇතුළට වෛරසය එනවා. ඇවිල්ලා එයා මෙන්න මේ DNA අණුව දානවා අපේ සෛලය ඇතුළට. මේ DNA අණුව දානවා අපේ සෛලය ඇතුළට. ඊට පස්සේ පුතේ මේ DNA අණුවට පුළුවන් අපේ සෛල පාලනය කරන්න. අපේ උනාට අපේ ඇඟේ සෛල අපට පාලනය කරන්න බැරිව යනවා.
මේ වෛරසයේ තියෙන DNA අනුව අපේ සෛලය පාලනය කරනවා. පාලනය කරලා එයාට ඕන දේවල් කරනවා. දැන් මේ වෛරසය මොකද කරන්නේ? එයාට අවශ්‍ය දේවල් වේගයෙන් හදා ගන්නවා. වෛරස් ගාන වැඩි කර ගන්නවා. නේද? ඒක නිසා අර දැන් අපේ සෛල වෙනදට වඩා වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා. ඔන්න පුතේ අපේ දේහ උෂ්ණත්වය ටික ටික වැඩි වෙනවා. අන්න වෛරසයක් ඇතුළු වුණාම අපට උණ ගැනෙන හැටි. ඊට පස්සේ මෙයා නිපදවන්නේ අපට ඕන දේවල් නෙවෙයි එයාට අවශ්‍ය දේවල්. මෙයා නිපදවන්නේ එයාට අවශ්‍ය දේවල්. හරි. දැන් එහෙනව නේද ළමයි පැහැදිලිව? එහෙනව නේද? හරි. වෛරසය හදන්නේ එයාට ඕන දේවල්. අන්න දැන් කොවිඩ් වෛරසයෙන් අපේ පෙනහළු ඇතුළට ගිහිල්ලා එයා අපි ඔය සෙම කියලා කියන්නේ. සෙම කියලා කියන්නේ. ඒවටම තමයි අපි කියන්නේ පුතේ ශ්ලේෂ්මල කියලා. ශ්ලේෂ්මල. ශ්ලේෂ්මල. ඔය සෙම කියලා කියන්නේ. ඒවා හදනවා මෙයා වැඩිපුර හදනවා. තියෙන්න ඕන ප්‍රමාණයට වඩා වැඩිපුර හදනවා. එහෙම හදපුවාම ඒවා පෙනහළු වල එකතු වෙලා අර හරියට වතුර පෙවුනා වගේ. වතුරේ ගිලිලා වතුර පෙවුනා වගේ. මේවා පෙනහළු වල එකතු වෙලා අපිට හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා. ඒතර ඔන්න ඔය වගේ වැඩ ටිකක් මේ වෛරස් වලින් කරනවා. මම ඔය එක උදාහරණයක් කිව්වේ. හැබැයි තාම මෙයා පුතේ ජීවීද අජීවීද කියලා හරියට හඳුනාගෙන නැහැ. ඒ කියන්නේ මෙයා වර්ධනය වෙන්නේ නැහැ. පෝෂණය වෙන්නේ නැහැ. ශ්වසනය කරන්නේ නැහැ. බහිස්රාවය කරන්නේ නැහැ. හැබැයි පුතේ මෙයාට පුළුවන් අපේ සෛලයක් ඇතුළට ගිහිල්ලා එයාගේ සංඛ්‍යාව වැඩි කරගන්න. එතකොට වෛරස් එකක් ගියා නම් වෛරස් 2 4 6 8 10 12 15 100 200 මිලියනේ ඒ වගේ වැඩි වෙන්න පුළුවන්. ඒතර මෙයා සතුව තියෙන එකම ජීවී ලක්ෂණය ප්‍රජනනය. වෙන ජීවී ලක්ෂණ මොකුත් නැහැ. ඒක නිසා තාම ජීවීද අජීවීද කියලා නිශ්චිතව මෙයා වර්ග කරලා නැහැ. හරි. හරි. වෛරස් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවද? නෑ නේද? අමාන ශුද්ධ ජීවීන් ගැන වීඩියෝ එකක් පෙන්නන්නේ. ප්‍රශ්න තියෙනවද ළමයි? ඔව් සර්. කියන්න. සර් මේ ඔය එක එක වෛරස් වලට ඒ වෛරස් එකම එන්නතක් විදිහට ළඟට ගහද්දී මේ ඒ වෛරස් එකෙන් කොහොමද ඒ වෛරස් අනිත් වෛරස් එක විනාශ වෙන්නේ? හරි. දැන් ළමයි මේ අපි ඔය වෛරස් වලට මං කිව්ව ඖෂධ නැහැ. සෙම්ප්‍රතිශ්‍යාව කියන්නේ වෛරසයක්. හෙම්බිරිස්සාව කියන්නේ වෛරසයක්. දොස්තර මහත්තයා වෛරසයට නෙවෙයි බේත් දෙන්නේ. ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිය හරියන්න. එතකොට සෙම්ප්‍රතිශ්‍යාව මං කියන්නේ බේත් ගන්න යන්න එපා. පොඩි පොඩි ලෙඩ වලට බේත් ගන්න යන්න එපා. බොරුවට ඔයා වියදම් කරලා අර බේත් බොනවා කියන්නේ තව ලෙඩ හැදෙනවා, වෙන ලෙඩ හැදෙනවා. හැබැයි මේ දවස්වල අවදානම් මේ දවස්වල ඔයා සාමාන්‍ය පරිසර තත්ත්වයකට වඩා වෙනස් විදිහට හොඳ කල්පනාවෙන් හිතලයි තීරණය කරන්නේ. හරි. මං කියන්න. පුතේ දැන් මෙහෙම දෙයක් තියෙන්නේ. දැන් මේ කොවිඩ් වෛරසයම ගමුකෝ. කොවිඩ් වෛරසය අපේ ඇඟ ඇතුළට ගියාපුවාම කොවිඩ් නෙවෙයි ඕනම වෛරසයක්. ඔයාලා අහලා තියෙනවනේ පැපොල හැදුනහම ආයෙ හැදෙනවද? පැපොල අපි ඔය දෙයියන් කියලා ටික ඒව හැදුනහම ආයෙ හැදෙන්නේ නැහැ කියනවනේ. සාමාන්‍යයෙන් ඕනම වෛරසයක්, බැක්ටීරියාවක්, දිලීරයක් පුතේ අපිට රෝග ඇති කරන කෙනෙක්, ආගන්තුක කෙනෙක් අපේ ඇඟ ඇතුළට ගියොත් හරි? ආගන්තුක කෙනෙක් අපේ ඇඟ ඇතුළට ගියොත් අපේ මොළය මගින් එයා මොකද කරන්නේ කියලා අධ්‍යයනය කරනවා. එයා මොකද කරන්නේ කියලා අධ්‍යයනය කරනවා.
එහෙම අධ්‍යයනය කරලා එයා අපට හානි කරන කෙනෙක් නම් අපේ ඇඟේ හදනවා එයා විනාශ කරන්න එක එක දේවල්. අපි හිතමු ත්‍රස්තවාදී කණ්ඩායමක් එනවා. මේ අය අහිත කරයි කියලා තේරෙනවා නම් අපි එක්කෝ වෙඩි තියනවා. එහෙම නැත්නම් මිසයිල ගහනවා. එහෙම නැත්නම් බෝම්බ ගහනවා. ගහලා අය විනාශ කරනවා. ඒ වගේ මේ ඇතිලුණ වෛරස් ශුද්ධ ජීවීන් අපට හානි කරයි නම් ඒ අය විනාශ කරන්න අපේ ඇඟ ඇතුලේ හදනවා ප්‍රතිදේහ හරියට අර වෛරස් එහෙම නැත්නම් උණ්ඩ මිසයිල ඒ වගේ ප්‍රතිදේහ හදනවා. දැන් ප්‍රතිදේහ හදන්නේ අර ආපු වෛරසයට හරියන්න. මේක හදලා ඒ වෛරස් විනාශ කරා. දැන් අපේ මොළය විසින් ඕක මතකයේ තියාගන්න. මතකයේ තියාගෙන ආපහු ඒ වෛරසය ආවොත් ශනිකව මේ ප්‍රතිදේහ හදලා යා විනාශ කරනවා. හැබැයි පුතේ පළවෙනි පාර ආපුහාම මෙයා ගැන අධ්‍යයනය කරන්න දවස් 2-3ක් යනවා. ඒ කරලා ප්‍රතිදේහ හදන්න ආයේ තව දවස් 2-3ක් යනවා. ඒතර දවස් 6ක් වගේ යනවා මෙයාට එරෙහිව සටන් කරන්න. පළවෙනි පාරට ආවොත් සාමාන්‍ය සතුරෙකුත් එහෙමනේ. පළවෙනි පාර આવොත් අපි දන්නේ නැහැ මෙයා දක්ෂද අදක්ෂද දුර්වලද ශක්තිමත්ද දන්නේ නැහැ. පළවෙනි පාර දවස් 6ක් විතර යනවා. ඒකයි ඔය සෙම් ප්‍රතිශාව හැදුනහම පැපොල කියලා හැදෙන්නේ ඒ හැදුනහම මේ කොවිඩ් වෛරසය වුණත් අපි දන්නවා දවස් 6-7ක් යනකොට අඩු වෙලා යනවනේ. ඊට පස්සේ දැන් අපේ ඇඟ ඇතුලේ ප්‍රතිදේහ තියෙනවා. මොලේ මතක තියාගෙන තියෙන්නේ ටක් ගාලා ආයේ හදා ගන්න පුළුවන්. ඔන්න එයාට එරෙහිව සටන් කරනවා. දැන් එන්නත් වලින් මොකද කරන්නේ? අපි හිතමුකෝ කොවිඩ් එන්නත. ඔය වෛරසය 150ක් මරනවා. 150ක් භාගයට භාගයක් මරනවා. එක්කෝ 175ක් මරනවා. මරලා දානවා අපේ ඇඟ ඇතුළට. දැන් වෛරසය මරලා දැන් මෙතකොට වෛරසයට අපට හානියක් කරන්න බෑ. කොහොමද ඒක මරන්නේ? ඒක පුතේ විකිරණ භාවිතා කරලා එහෙම නැත්නම් විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා හරි ඔය ගැමා කිරණ වෙන්න පුළුවන්. අපි කියනවා අල්ට්‍රා වයලට් ඒ වගේ විවිධ තියෙනවා විකිරණ වර්ග. ඒවා භාවිතා කරලා හෝ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා එහෙම මරන්න පුළුවන්. දැන් මෙයා අපේ ඇඟ ඇතුළට දැම්මට පස්සේ ආගන්තුක ද්‍රව්‍යයක් ආවනේ. ප්‍රතිදේහ හදනවා. ඒ කරලා මෙයා ඉක්මනින් විනාශ කරනවා. ඒතර අර බේතක් විද්දාම ඒකයි දවසක් එකහමාරක් දෙකක් වගේ උණ ගැනෙන්නේ. ඇයි ඒ? ඒ එන්නතේ තියෙන වෛරසය හෝ බැක්ටීරියාව හෝ ඒ ශුද්ධජීවී කොටස දුර්වලයි. ඒයි බේත් විදපුවම දවසක් එකහමාරක් දෙකක් වගේ උණ ගැනෙන්නේ. ඊට පස්සේ ඒක මතකයේ තියා ගන්නවා අන්න අර වෛරසයක් ආවොත් එයාට එරෙහිව ටක් ගාලා ඒවා නිපදවලා අපිට ප්‍රතිශක්තිකරණය හදා ගන්න පුළුවන්. බලපුතේ මෙන්න මේක හොඳට මතක තියාගන්න. අපේ දේහයේ තියෙනවා හරි විශ්මිත දේවල්. විශ්වවිද්‍යාලයට ගියොත් වෛද්‍ය විද්‍යාව කරොත් එතෙන්ට යන්න පුළුවන් ඔයාට මේ දේවල් හරි අපූර්වට ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. හරි විශ්මිත දේවල් තියෙනවා. අපේ ශරීරය හැදිලා තියෙන හැම වෙලාවෙම අපේ ආරක්ෂා කරන්න. අපිව ආරක්ෂා කරන්න හැදිලා තියෙනවා. හරි. ඔය දේවල් අපි තව ඉස්සරහට විස්තර කතා කරමු. නේද? දැනට අපි සටහන ලියාගමු. හරි. මම චුට්ට කියන්නම් මේ අතරතුරේ. වෙලාව ගියා ගොඩක්. රයිට්. පුතේ ලියමු වෛරස් ගැන. මේ පුතේ ඇසෙන් පේන්නේ නැහැ, ආලෝක අන්වීක්ෂයෙන් පේන්නේ නැහැ. ඒ කියන්නේ ඊටත් වඩා කුඩයි ඈ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් විතරයි පේන්නේ. ලියමු අංක 1. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ. ලියන කමාවක් දාලා එනම්
ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැක. ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැක. ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැක. ලියවලමයි අංක 2. සෑම පරිසර පද්ධතියක මෙන්ම සෑම පරිසර පද්ධතියක මෙන්ම ජීවී දේහ මත හා තුලද ජීවී දේහ මත හා තුලද වාසය කරයි. ජීවී දේහ මත හා තුලද වාසය කරයි. දෙවනම අංක 3 ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. ජීවී මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වයි. එවලමයි අංක 4 එබැවින් තවමත් නිශ්චිතව ජීවී හෝ අජීවී යන්න හඳුනාගෙන නොමැත. ලියඹුතේ අංක 5 ගුණනය විය හැකි නමුත් ඒ කියන්නේ නව වෛරස් හදන්න පුළුවන්. ගුණනය විය හැකි නමුත් ඒ සඳහා වෙනත් ධාරකයකුගේ සෛලයක් අත්‍යවශ්‍ය වේ. වෙනත් ධාරකයකුගේ සෛලයක් අත්‍යවශ්‍ය වේ. ඒතර මෙයාට තනිවම ළමයි නව වෛරස් හදන්න බෑ. වෙන ජීවියෙක් ඕනේ අනිවාර්යෙන්. ලියමු ළමයි අංක 6 වර්තමානයේදී පෘථුවියේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යන COVID-19 රෝගකාරකයා වන්නේද වෛරසයකි. COVID-19 රෝගකාරකයා වන්නේද වෛරසයකි. right ලියන්න බැරි වුණා ඉන්නවද ළමයි? ඔව් සර්. ඉක්මනට ලියා ගන්න පුතේ.
හරි සර්. තව ලියන අය ඉන්නවද ළමයි? නෑනේ. හරි. පුතේ ඔන්න අපි බැක්ටීරියා, දිලීර, ප්‍රොටෝසෝවා ඊළඟට ඇල්ගි, වෛරස් ඔය සුඩජීවී කාණ්ඩ ටික ගැන කතා කරා. නේද? මම පෙන්නන්නම් ඔය සුඩජීවී කාණ්ඩ කොයි වගේද කියලා පොඩි වීඩියෝ එකක් බලන්න. මේ පුතේ ඇමීබා ව්‍යාජ පාද හද හද ගමන් කරන හැටි. මේ ඇමීබා ගමන් කරන හැටි. එතන මේ ක්ලැමිඩෝමනාස්. ඔය පුතේ පැරමීසියම් බලන්න පශ්ම වලින් ගමන් කරන හැටි පැරමීසියම්. මේ උග්ලීනා. එයා කශිකාව යොදාගෙන තමයි ගමන් කරන්නේ. එතන මේ ඉන්නේ එක එක ආකාරයේ ශුද්ධ ජීවී කාණ්ඩ. ජලයේ වාසය කරන. මේ බැක්ටීරියා ගුණණය වෙන හැටි. එතකොට අංක තියන අය අංක ඇතුළත් කරලා සම්බන්ධ වෙන්න අනිත් අය මට මැසේජ් එකක් දාලා අංකේ ගන්න. හරි? හරි එහෙනම් අදට අපි පන්තිය නතර කරනවා පුතේ. ප්‍රශ්න තියන අය ඔන්ලයින් ඉඳලා අහන්න. අනිත් අයට අයින් වෙන්න පුළුවන්. හරි. එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණයි.